සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි මේ වෙළඳ පොළට රජයේ මැදිහත් වීම කියන කොටස යටතේ තියෙන උපරිම මිල කියන කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට දැන් ඔබ දන්නවා නේද? වෙළඳ පොළ ක්‍රියාවලියට රජයේ මැදිහත් වෙන්න පුළුවන් විදි දන්නවන උපරිම මිල, අවම මිල පනවලා නැත්නම් බදු සහන ආධාර මගින් නැත්නම් අවම මිල සහතික මිලක් කරා මූණ පූර්ණ ගෙවීම, අතිරික්ත සෙපි මිල දී ගැනීම, අනේ වගේ දේවල් වලින් වෙළඳ පොළේ සිලබස් එකේ තියෙන අන්නේ කොටස් වලින් ඒ කියන්නේ වෙළඳ පොළ ක්‍රියාවලියට රජයේ මැදිහත් වීම කියන කොටස ඒ කියන්නේ ඒ සමස්ත කොටසින් තමයි ආවරණය වෙන්නේ. ඒතකොට ඒකේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උපරිම මිල සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි උපරිම මිල කියන එක සම්බන්ධයෙන් අපි අද කතා කරමු. එතකොට අපි මුලින්ම මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ළමයි මොකද්ද මේ උපරිම මිලක් කියලා කියන්නේ. දැන් ඔබ පේන උපරිමයි. උපරිමයි කියලා කියන්නේ ළමයි උපරිම මිලක් කියලා කියන්නේ දැන් ඔබට උපරිම කියන වචනේම තියෙනවනේ වැඩිම කියලා. එහෙනම් වෙළඳපොළ තුල භාණ්ඩයක් විකිණිය හැකි වැඩිම මිල. විකිණිය හැකි වැඩිම මිල රජය විසින් තීරණය කරොත් ඒකට අපි කියනවා උපරිම මිල කියලා. උපරිම මිල කියලා කියනවා. දැන් බොහෝ දුරට ළමයි මේ උපරිම මිලක් නම් කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා. සහල්, පරිප්පු නේද, කිරිපිටි ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තමයි උපරිම මිලක් නම් කරන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන ඔයා. ඒ වගේම තමයි දැන් උපරිම මිලක් නම් කරන්නේ ළමයි උපරිම මිලක් කියලා කියන්නේ ඇත්තටම ඊට වඩා වැඩියෙන් විකුණන්න එපා කියලා. කියන්නේ ඊට වඩා දැන් අපි හිතමු මොකක් හරි භාණ්ඩයක රුපියල් 40ක උපරිම මිලක් දැම්ම කියලා. 40ට වඩා වැඩි කරන්න එපා කියලා තමයි ඒකේ අදහස. ඊට වඩා වැඩියෙන් වික්කොත් ඒක නීති විරෝධී බව තමයි එතනින් අදහස් වෙන්නේ. ඊට වඩා වැඩිපුර ඒ කියන්නේ වැඩියෙන් විකුණනවා. නමුත් ඊට වඩා වැඩි කරන්න එපා කියන එක තමයි ඒකේ අදහස. නීති විරෝධී ඊට වඩා වැඩි කරන්න එපා. වැඩි කියන්නේ භාණ්ඩේ විකුණන්න පුළුවන් වැඩිම මිල තමයි උපරිම මිල කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේක නම් කරන්නේ ළමයි පාරිභෝගිකය ආරක්ෂා කරන්න. පාරිභෝගය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි තුමු වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව මේ වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වෙන සමතුලිත මිලක් තියෙනවනේ. ඒ සමතුලිත මිල. ඒ සමතුලිත මිල පාරිභෝගිකයට අවාසී කියලා. නේද? අසාධාරණයි, අවාසී, අයහපත් කියලා රජයට හිතනොත් රජයේ උපරිම මිලක් පනවනවා. ඒතර ඔබ හොඳට මතක තියාගන්න මේ උපරිම මිල නම් කරන්නේ ළමයි පාරිභෝගිකයා ආරක්ෂා කරන්න. පාරිභෝගය ආරක්ෂා කරන්න. ඒකේ චුට්ටක් හොඳට මතක තියාගන්න. සහ ළමයි දැන් ඔයා උපරිම මිලක් කියලා කිව්වට පස්සේ ගොඩක් අය හිතන් ඉන්න තරකයක් තමයි මේ උපරිම කියන්නේ වැඩිමනේ. ඒතර ඔයා හිතනවා සමතුලිත මිලට වඩා වැඩි මිලක් තමයි උපරිම මිලක් කියලා කියන්නේ. අන්න ඒ කියන්නේ අර දැන් අර වචනේ තේරුම ගත්තම ඔයා හිතනවා අර සමතුලිත මිලට වඩා වැඩි මිලක් තමයි උපරිම මිල කියලා කියන්නේ. නෑ එහෙම නෙමෙයි. උපරිම මිලක් කියලා කියන්නේ ළමයි සමතුලිත මිලට වඩා අඩු මිලක් තමයි උපරිම මිල. දැන් අපි ගානක් හදන ඉස්සරහට එතනදිත් ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද මේ මං කිව්වේ කියලා. එතකොට දැන් ඇයි දන්නවද මම එහෙම කියන්නේ? දැන් පාරිභෝගිකය ආරක්ෂා කරන්නනේ උපරිම මිලක් නම් කරන්නේ නේද? දැන් පාරිභෝගිකය ආරක්ෂා කරන්න තමයි උපරිම මිලක් නම් කරන්නේ. ඒක පාරිභෝගිකය ආරක්ෂා කරන්න නම් උපරිම මිලක් නම් කරන්නේ. ඒක ළමයි මේ සමතුලිත වලට වැඩියෙන් මිලක් ඒ කියන්නේ නම් කරලා හරියන්නේ නැහැ රජය. අනිවාර්යෙන් සමතුලිත මිලට වඩා අඩු මිලක් තමයි නම් කරන්න ඕනේ රජය. එහෙනම් උපරිම මිලක් කියලා කියන්නේ පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා නේද? සමතුලිත මිලට වඩා අඩු මිලක් තමයි රජය නම් කළ යුත්තේ උපරිම මිලක් සඳහා. ඒතර ඒ කියන්නේ පාරිභෝගිකයට මේ දැන් තියෙන මිල අවාසි කියලා හිතුණාම. ඒක පැහැදිලිනේ හරි. දැන් අපි චුට්ටක් බලමු මේ දැන් මේකේ ප්‍රතිපාක සහ ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම ටිකක් තියෙනවා. මම ඉල්ලුම් සමීකරණයක් සහ සැපයුම් සමීකරණයක් ආශ්‍රයෙන් අපි බලමු උපරිම මිලේ ප්‍රතිපාකයන් චුට්ටක් නේද? කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා. හරි. අපි චුට්ටක් බලමු. ඒතර මයිත් එක මේක ඔයා හදනවා නම් හොඳයි ඇත්තටම. මයිත් එක හදනවා නම් ඔයා හොඳයි. අපි හදමු ළමයි මම QS සමීකරණයක් සහ QD සමීකරණයක් මම දැන් මෙතන ලියන්නම්. මේපන් QS සහ QD මේපන්. හරි. QS සහ QD QS සමානයි 150 ඍණ 150යි ඍණ 150 ධන 5යි p ධන 5යි p QD සමානයි ළමයි QD සමානයි 750 ඍණ 10යි p ඍණ 10යි p හරි ඍණ 10යි p හරි ඊට පස්සේ ළමයි මේ බයි අපිට දැන් සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය මේක හොයාගමුකෝ සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය මේක හොයාගමු හරි අපි QS ට QD සමාන කරමු QS සමානයි QD සමාන කරලා බලමු සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය නේද 150 ඍණ 150 හොඳ ඍණ 150 ධන 5යි p QD කියන්නේ 750 ඍණ 10යි p හරි ඊට පස්සේ ළමයි හරි මේ බලන්න අපි දැන් මෙතන 5යි p තියෙනවා ධන 5යි p මෙයා මේ පැත්තට ගෙන්න එතකොට එයා ධන 10යි p වෙනවා 750 තියෙනවනේ මේ ඍණ 150 මේ තියෙන ඍණ 150 ඍණ 150 මේ පැත්තට ගෙනාවම ඍණ 150 මේ පැත්තට ගියාම ධන 150ක් එනවා ධන 150ක් එනවා හරි ඊට පස්සේ ළමයි 10යි 5යි එතකොට 15යි 15යි p සමානයි 750 150 කියන්නේ 900යි 900යි ඊට පස්සේ මෙතන 15න් ඔයා බෙදන්න මේ 15න් බෙදන්න එතකොට p සමානයි නේද 15 සරත් 2 30යි ඔව් ඒ වගේ
ඔව් තුනක්ම එතකොට මේ ඔව් එතකොට ඒ කියන්නේ මේ සමතුලිත මිල එන්නේ මෙතන ඔව් 60ක් විදිහට තමයි එන්නේ සමතුලිත මිල 60ක් p සමානයි 60යි සමතුලිත මිල දැන් ඔබට තේරෙනවා මේක නම් ඔයා කොහොමද දන්නවා හැමෝම සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය හොයාගන්න පුළුවන් ඊට පස්සේ අපි මේක ඉල්ලුම් වක්‍රයට ඉල්ලුම් සමීකරණය ආදේශ කරලා බලමු ඉල්ලුම් සමීකරණය ආදේශ කරලා මෙන්න මේ මිල අපි සමතුලිත ප්‍රමාණය හොයාගමු එතකොට 750යි 750 ඍණ 10යි p නේ 10යි p වෙනකොට 60 දාන්න 60 දාන්නකො මේ 750යි එතකොට මෙතන මේ එතකොට පුතා මෙතන 750න් 750න් යන්න ඕනේ අඩු වෙන්න ඕනේ මේ 10 වරක් 60 කියන්නේ 600යි 600යි එතකොට මෙතන 100 සමතුලිත ප්‍රමාණය 150යි සමතුලිත ප්‍රමාණය ළමයි 150යි සමතුලිත මිල 60යි දැන් මේ හොයපු ප්‍රමාණය හරියද කියලා බලන්න පුළුවන් ඔයා මෙන්න මේ කියන්නේ සැපියුම් සමීකරණයටත් 60 ආදේශ කළා බෑ සැපියුම් සමීකරණයටත් ආදේශ කරාම 60 කියන්නේ සමතුලිත මිල ආදේශ කරාම ඒත් 150 වෙනවනම් ඒත් 150 වෙනවනම් ඒ කියන්නේ ඔයගේ උත්තරේ හරිය කියන එක. අපි බලමු 60 ආදේශ කරලා. ඔව් 60 වරක් කියන්නේ 6 වරක් 5 30යිනේ. 6 වරක් 5 30යි කියන්නේ ඒතර 300යි. හරිද 300යි. එතන මෙතන 300 මේ 60 60 5 300. 300න් 150ක් ගියපුවාම හරියම මේ ධන 150යි නේද? මෙතන ආයෙත් 150 තමයි. එහෙනම් අපි හදලා දෙන උත්තරේ හරිය සමතුලිත මිල 60යි සමතුලිත ප්‍රමාණය 150යි. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ ඊට පස්සේ අපි මේක කරන්න බලමු මේ කියන්නේ අපි සමීකරණ දැන් මේ සමීකරණ දෙක ආශ්‍රයෙන් අපි ඒ කියන්නේ මේ ඔව් ඒ කියන්නේ මේ අපි ප්‍රස්ථාර දෙක මෙතන ප්‍රස්ථාරය නිර්මාණය කරමු කඩු සටහනක් විතර ප්‍රස්ථාර නිර්මාණය කරගමු සමතුලිත මිල 60යි ප්‍රමාණය 150යි තමයි අපිට ආවේ උත්තරේ හරි අපි දැන් ඒක මේ ප්‍රස්ථාරකින් නම් කරමු මේ බං එතකොට අපිට තිබ්බේ මේ නේද අපි එතකොට මම උන ආයෙත් මෙතන ලියන්න QD සමානයි අපිට තිබ්බේ 750 ඍණ 10යි p නේද ඍණ 10යි p QS සමානයි ළමයි QS සමානයි නේද QS සමානයි ඍණ 150 ධන 5යි p 5යි හරි දැන් ළමයි හරි දැන් අපි මේක කෙටි සටහනක් නෙමෙයි කෙටි ක්‍රමයට මේක දාමු කෙටි ක්‍රමයට අඳගමු ඉල්ලුම් සමීකරණය හා සැපයුම් සමීකරණය ආශ්‍රයෙන් නේද ඔව් එතකොට මෙතන p මෙතන බිඳුව මෙතන අපි q කියලා දාමු මෙතන q හරිද හරි දැන් ළමයි නේද මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 750යි මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි QD සමානයි a ඍණ BP නේ QS සමානයි a ධන BP ඒක ඔබ දන්නවා එහෙනම් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය තමයි a කියලා කියන්නේ මෙතන මේ බිඳුවේදී 750යි මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 750 අපි මෙතන නම් කරමු 750යි හරිද ඊට පස්සේ පුතා මේ 750 10න් බෙදුවාම උඩරිම ඉල්ලුම් මිල එනවා 750 කියන්නේ මොකද ඔව් 750 ඒ කියන්නේ a බෙදන්න ඕන B ගෙන් මේ B 750 10න් බෙදුවාම මෙතන උත්තරේ එනවා ඒතර 750 10න් බෙදුවම 75යි මෙතන ඒතර 75යි ඒ ගත්තේ 750 10න් බෙදලා A B ගෙන් බෙදලා තමයි ගත්තේ හරි ඒතකොට තමයි ඔයාලට මෙතන ඒතර ඉදුම් සමී මේ ඉදුම් වක්‍රයට වඩා අමින්න පුළුවන් ඉදුම් වක්‍රයට වඩා අමින්න පුළුවන් මේක අපි හිතමු මෙතන 750 කියලා මාක් කරමු 750 කියලා මාක් කරමු මෙතන හරි ඔන්න අපි යන්න ඉදුම් නේද ඉදුම් වක්‍රය ඔන්න 700 මේ ඉදුම් සමීකරණය ඒතකොට මේක D කර්ව් එක නේද ඉදුම් වක්‍රය ඊමන් කර්ව් හරි ඊට පස්සේ ළමයි අපි සැපියුම් ශ්‍රිතියත් අඳිමු සැපියුම් මේ කියන්නේ වක්‍රය නිර්මාණය කරමු මෙතන මිල බිඳුවේදී සැපියුම් ප්‍රමාණය 150යි මෙතන 150යි හරි ඊට පස්සේ මේ නේද දැන් මේ අපි සැපියුම් සමීකරණයේ වක්‍රය අඳුත් එහෙම මේ දැන් අපි දන්නවා මේ සමතුලිත ප්‍රමාණය පුතා 60යි සමතුලිත ප්‍රමාණය 60යි සමතුලිත මිල 60යි සමතුලිත ප්‍රමාණය 150යි කියලා අපි දැන් හොයාගත්තා නේද සමතුලිත ප්‍රමාණය 150යි හරි දැන් මම මෙතන කැපෙන උත්තරේ කොහොමද වෙන්නේ කැපෙන උත්තරේ මෙතන කියන්නේ අවම සැපයුම් මිල මේ හොයන්නේ මේ උපරිම ඉල්ලුම් මිල මේ අවම සැපයුම් මිල මේ බලන්න ඒක හොයන්නේ මම 150 ඔයා පහෙන් බෙදන්න 150 ඔයා පහෙන් බෙදන්න ඒක දැන් 150 පහෙන් බෙදුවම මෙතන 30යි මේ ඍණ ගැන හිතන්න එපා ඒක හිතන්න යන්න එපා ඔයා නිකන් 150 පහෙන් බෙදලා උත්තරේ දාන්න 30යි ඒ කෙටි ක්‍රමේ හරිද 30යි හරි දැන් ළමයි හරි දැන් එතකොට හරි අපි හිතමු දැන් මේ බාණ්ඩෙට ළමයි අපි හිතමු මේ බාණ්ඩෙට ඔයා හිතන්න මම මෙතන ගත්ත උදාහරණයට මම ගන්නේ මේ බාණ්ඩය සඳහා ඔන්න දැන් සමතුලිත මිල 60යි සමතුලිත ප්‍රමාණය 150යි හරි මම දැන් මෙතන කියනවා ළමයි රුපියල් 50ක නැත්නම් රජය තමයි මේක පනවන්නේ අපි හිතමු රජය මේ බාණ්ඩය සඳහා පනවනවා රුපියල් 50ක උපරිම මිල ඔන්න රුපියල් 50ක උපරිම මිලක් නම් කරන්න හදන්නේ මම මේ බන් රුපියල් 50 කියන්නේ 30ට වඩා උඩින් 60ට වඩා අඩු වෙන්නේ හරිද දැන් පුතා උපරිම මිල සාර්ථක එකක් වෙන්න නම් අනිවාර්යෙන් සමතුලිත මිලට පහළ මිලක් විය යුතුයි එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂා වෙන්නේ නැහැ දැන් මේකේ අරමුණ පාරිභෝගිකයට වාසියක් සලසන්නනේ ඔහෙම වෙන්න නම් සමතුලිත මිලට පහළ මිලක් විය යුතුයි. එහෙනම් 50 කියන්නේ හරි. එන අවුලක් නැහැ ඒක මොකද්ද? ඔව් ඒ කියන්නේ සමතුලිත මිලට පහළ මිලක් තමයි. හරි මේ බන් 50න් අපි උපරිම මිල මාක් කරමු මේ බන්.
ඔන්න උපරිම මිල. උපරිම මිල. හරි මේක උපරිම මිල. උපරිම මිල. ඔන්න උපරිම මිල නම් කරා. හරි උපරිම මිල නම් කරා. මෙතන මම 50යි කියලා මාක් කරනවා. ඔන්න 50යි කියලා නම් කරනවා. හරි. දැන් පුතා මේ බලන්න උපරිම මිලක් නම් කරාම මේ බලන්න මොකද මේ වෙන්නේ කියලා. උපරිම මිලක් නම් කරාම මොකද වෙන්නේ? මේ බලන්න උපරිම මිලයට දෙවට පේනවාද මේ 50 දිගේ ඔයා මෙහෙම ගියොත් එහෙම මේ අපි දන්න මේ සැපයුම් වක්‍රයනේ මේ සැපයුම් වක්‍රයනේ. හරි මේ බලන්න සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි ළමයි. ඔයාලද එහෙනම් මොකද මොන සැපයුමක්ද තියෙන්නේ පුතා? අධි සැපයුමක් තියෙන්නේ. අධි සැපයුමක් තියෙන්නේ. නැත්තම් ඌණ අධි සැපයුමක් කියලා කියනකොට නැත්තම් සැපයුම ඌණයි. සැපයුම ඌණයි. ඌණ සැපයුමක් තියෙන නැත්තම් අධි සැපයුමක් කිව්වොත් කමන්නේ. මේ සෝරි. මේ අධි ඉල්ලුමක් තියෙන්නේ. අධි ඉල්ලුමක් මේ රුපියල් 50 යටතේ රුපියල් 50 යටතේ ඉල්ලුම වැඩි. මේ රුපියල් 50 යටතේ පුතා මේ සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩිනේ. සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි නම් අධි ඉල්ලුමක් තියෙන්නේ. අධි ඉල්ලුමක් තියෙන්නේ. නැත්තම් ඌණ සැපයුමක් කියලා කියන්නත් පුළුවන්. ඌණ සැපයුමක් කියලා කියන්න පුළුවන්. නැත්තම් පුතා බාණ්ඩ හිඟයක් කියලා කියන්නත් පුළුවන්. බාණ්ඩ හිඟයක් කියලා කියන්නේ මොකද මේ? ඉල්ලනවා මෙච්චරක් මේ ඉල්ලනවා මෙච්චරක්. මේ සපයන්නේ මෙච්චරයි. සපයන්නේ මෙච්චරයි. මේ දැන් සැපයුම් වක්‍රයට වැදුනහම මේ පල්ලෙහාට එන තැන සැපයුම් ප්‍රමාණය. එතන මෙහෙම ගිහිල්ලා ඉල්ලුම් වක්‍රයට වැදුනහම ඉල්ලුම් වක්‍රයට වැදුනහම පල්ලෙහාට එන ප්‍රමාණය තමයි ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ. ඒක අපි දන්නවනේ. හරි. අපි එහෙනම් දැන් ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය මේක හොයාගමුද? ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය හොයාගමු ඕන නම් මේක අපි මේ සැපයුම් ශ්‍රිතයට මෙබන් සැපයුම් ශ්‍රිතයට අපි දැන් මෙතන මේ පළවෙනි සැපයුම් ශ්‍රිතයනේ. මේ සැපයුම් ශ්‍රිතයට අපි දැන් මෙතන 150යි ධන 5යි මෙතන 50 දාලා බලමු. 50 දාලා බලමු. 50 දාලා බලමු මේබන් 150යි රින 150යි ධන 5 අරප්පා 25යි 250යි 250 150 ගියාම මෙතන 100යි. ඒ කියන්නේ පුතා මේ මිල දැම්ම සැපයුම් සමීකරණයට. හරිද? එතකොට මේ මේ උපරිම මිල දැම්ම සැපයුම් සමීකරණයට. ඒකනේ කරේ. එතකොට 100යි ආවා. එහෙනම් මෙතන 100යි. මෙතන 100යි. හරිද? හරි අපි බලමු මේ මිල යටතේ. මේ මිල කියන්නේ උපරිම මිල යටතේ. උපරිම මිල යටතේ ඒ කියන්නේ ඉල්ලුම් සමීකරණයට දාලා බලමු ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? එහෙනම් QD තියෙන පුතා 750. මේවත් මේ QD තියෙන 750 රින 10යි පේන්නේ. 750 රින 10යි පේන 750 රින 10 වැඩි කරන්න ඕනේ මේ නේද උපරිම මිල 50යි. උපරිම මිල 50යි. හරිද? එහෙනම් 750න් ඔය අඩු කරන්න ඕනේ. නේද? මෙතන 500යිනේ. මෙතන 500යිනේ. 50 10ක් ඔය 500. එතකොට 750න් 500 ගියපුවම 250යි. 250. එහෙනම් මේ මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය නෝ පුතා 250. මොන ඉල්ලුම් ප්‍රමාණය නෝ 250. කාරණේ ඒක හදපෙට්ටියත් ඔයාලා තේරුණා. හරි. දැන් ඔන්න හොඳට මතක තියාගන්න උපරිම මිලක් නම් කරාට පස්සේ උපරිම මිලක් නම් කරාට පස්සේ පුතා තියෙන අධි ඉල්ලුමක්. අධි ඉල්ලුමක් නැත්නම් ඌණ සැපයුමක්. එහෙම නැත්නම් බාණ්ඩ හිඟයක් කියලා කිව්වත් කමන්නේ නැහැ. මේ ඉල්ලනවට වඩා මේ අපි තුමු බාණ්ඩ මේ මිල යටතේ ඉල්ලනවා 250. හැබැයි සපයන්නේ 100යි. හරි. ඒතර බාණ්ඩ හිඟයි ළමයි. බාණ්ඩ හිඟයි හරිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හරි. දැන් ඒතර මෙතන දැන් අධි සැපයුම කීයද පුතා? අධි ඉල්ලුම කීයද? අධි ඉල්ලුම කීයද? අධි ඉල්ලුම වැඩි. ඉල්ලුමනේ වැඩි. අධි ඉල්ලුම කීයද? 250න් 100ක් ගියපුවම මෙතන අධි ඉල්ලුම කීයද? ඔව් අධි ඉල්ලුම කියන්නේ මේ මිල යටතේ උපරිම මිල යටතේ අධි ඉල්ලුම තියෙනවා 150. ඒ කියන්නේ මම කියන්නේ මේ 250න් මේ 100 ගියපුවාම හොඳ. එහෙමනේ ඉතින් අධි ඉල්ලුම හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපයුම් ප්‍රමාණය අඩු කරපුවාම. එහෙනම් 250න් 100 ගියපුවාම වාට තියෙනවා ඒතර අධි ඉල්ලුමක් තියෙනවා. අධි ඉල්ලුමක් තියෙනවා කීයද? 150ක අධි ඉල්ලුමක් තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ දැන් මෙතන මේ උපරිම මිලක් නම් කරාට පස්සේ මෙන්න මේ අධි ඉල්ලුම තියෙනවනේ. මේ අධි ඉල්ලුම නැති කරන්න. මේ අධි ඉල්ලුම නැති කරන්න ක්‍රියාත්මක වන ඒ කියන්නේ මිල නොවන මාධ්‍යයන් මොනවද කියලා. එන්නේ මේ අධි ඉල්ලුම නැති කරන්න ක්‍රියාත්මක වන මිල නොවන මාධ්‍යයන් මොනවද? මිල නොවන ඒවාද? දැන් මෙහෙමයි. දැන් මේ අධි ඉල්ලුම නැති කරන්න මිල වැඩි වුණත් අවුලක් නෑ. දැන් ඔයාලට කියනවා මේ 50 කියන මිල වැඩි වුණොත් එහෙම මෙන්න මේ දෙන්නගේ ગેප් එක එන්නේ අඩු වෙනවනේ මේ. දැන් මේ මිල වැඩි වුණොත් මේ දෙන්නගේ අතර ગેප් එක එන්නේ අඩු වෙනව නේද? මෙයා උඩට යන මේ. ඒ කියන්නේ මිල වැඩි වුණොත් අධි ඉල්ලුම සමනය කරගන්න පුළුවන් නැති කරගන්න පුළුවන්. අපි මේ දැන් මෙතන කතා කරන්න හදන්නේ මිල නොවන දේවල්. මිල නොවන මාධ්‍යයන් මොනවද කියලා තමයි මම මෙතන කතා කරන්න හදන්නේ. බෑ. මිල නොවන ඒවා හොඳේ. පළවෙනි එක තමයි මම ඒක කොයින් හර ලියාගත්තත් කමක් නැහැ. පළවෙනි එක තමයි මිල නොවන මාධ්‍යයන් වල පළවෙනි එක තමයි පුතා මේ පෝලිං ක්‍රමය. පෝලිං ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? ඔව් ඒ කියන්නේ දැන් පොලි මේ මුලින්ම ඉන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට බාණ්ඩ දීලා දානවා. මේ අධි ඉල්ලුමක් නෙතින්. ඒතර එහෙනම් මුලින් ඉන්න අයට දෙවාට ඉතින් ඒක අසාධාරණයි. ඒක ඉතින් අසාධාරණයි තමයි. නමුත් ඉතින් පොලිමේ මුලින් ඉන්න අයට තියෙනවා ඊට පස්සේ ඉන්න අයට නැහැ. ඒතර පළවෙනි ක්‍රමය තමයි පෝලිං ක්‍රමය අනුව මේ කියන්නේ ඒක පළවෙනි මිල නොවන සලාකන ඒ කියන්නේ මාධ්‍ය විදියට මිල නොවන මාධ්‍යයක් විදියට මේක සමනය කරන්න යොදා ගන්න පළවෙනි මාධ්‍ය විදියට පෝලිං ක්‍රමය යොදා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ළමයි සලාකපත් යොදා ගැනීම කියන්නත් පුළුවන් මෙතනදී. මොකද මේ සලාකපත් යොදා ගන්න ඕන කියලා කියන්නේ අපි හිතමු ළමයි ඔය මෙහෙම හිතන්නකො රජය හැමෝටම කූපන් පතක් දෙනවා. ඒ කියන්නේ සමාන භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් විදියට. සමාන භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් විදියට කූපන් පතක් රජය හැම පාරිභෝගයකටම දෙනවා.
ඒතකොට මේ කූපන් එක තියෙනවා නම් විතරයි ඔයාලට මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි හැමෝටම දැන් සමාන ප්‍රමාණවලින් මේක දීලා තියෙන්නේ. ඒතකොට අර එක්කෙනෙක්ට ඇවිල්ලා ගොඩාක් බාන්න ගන්න බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මේ මුලින්ම එන එක්කෙනා ඔක්කොම ටික අරන් ගියොත් එහෙනම් මෙතන වැඩ හරියන්නේ නැහැ නේ වැඩි. ඒකින්ද අර හැමෝටම සමානව බෙදී යන ආකාරයට නේද සලාකපත් නියම කිරීමක් කරන්න පුළුවන්. ඒතකොට ඒකෙන් අදිල්ලුම නැති කරන්න පුළුවන්. හරිද? ඒක දෙවෙනි ක්‍රමය. හරිද? මිල නොවන මාධ්‍යයන් හොඳයි. නේද? ඊට පස්සේ ළමයි මේ තව එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අර තවත් භාණ්ඩ සමග ඒ කියන්නේ තව භාණ්ඩයක් ගත්තොත් විතරයි මේ භාණ්ඩ දෙන්නේ. තවත් භාණ්ඩත් එක්ක අමුණලා දෙනවා. අමුණලා දෙනවා කියන්නේ සම්බන්ධ කරලා දෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ උපරිම මිල පනවල තියෙන භාණ්ඩයක් තියෙනවනේ. දැන් මේ මේ අර කොරෝනා කාලෙත් පරිප්පුස්සා සැමන් සඳහා උපරිම මිලක් නම් කරා. පැහැදිලිද? අපි හිතමු දැන් සැමන් ගවා ගන්න ඕන නම් තව මොනවා හරි එළවලු හරි මොනවා හරි ගන්න ඕනේ. නැත්නම් වෙන මොකක් හරි භාණ්ඩයක් ගන්න ඕනේ. නැත්නම් දෙන්නේ නැහැ. ඒක පැහැදිලි. අන්නේ ඒ තව භාණ්ඩ සමග මිශ්‍ර කරලා නැත්නම් අමුණලා සම්බන්ධ කරලා විකුණන අවස්ථා තියෙනවා. ඒක එක අවස්ථාවක්. හරිද? ඒක එක අවස්ථාවක්. ඊට පස්සේ ළමයි ඊට පස්සේ තව ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අර අල්ලස් මගින් කියලා කියන්නේ මේ අල්ලස් දෙනවා කියන්නේ මේ දැන් අර තමන්ට වාසි සහගත. ඒ කියන්නේ නිෂ්පාදකයට කියන්නේ විකුණන පුද්ගලයාට නිෂ්පාදකයාට විකුණුම්කරුවට නේද හිතවත් සමීපතම උදව් කරන අයට විතරක් මේක දෙනවා. අල්ලස් මගින් මේ බෙදලා ඒක අසාධාරණයි තමයි. ඒ කියන්නේ අඳුරන අයට විතර දීලා දානවා. නේද? ඒ කියන්නේ එතකොට මෙතන අදිල්ලම සමනය කරගන්න පුළුවන්. ඒක පැහැදිලිද? ඒක අල්ලස් මගින් මේ අල්ලස් දීලා මේක නැති කරන්න පුළුවන්. හරිද? ඒක ක්‍රමයක්. තව ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන් ළමයි. අල්ලස් මගින් ඊට පස්සේ මේ කළු කඩ මිලට මේක විකුණනවා. කළු කඩ මිල කියලා කියන්නේ මොකද ළමයි? දැන් මේක තමයි පුතා උපරිම මිල. මේක තමයි උපරිම මිල. කියන්නේ මේ රුපියල් 50 තමයි උපරිම මිල කියලා කියන්නේ. මේ රුපියල් 50ට වඩා ළමයි වැඩිපුර විකුණන ඕනම මිලක් කඩු කඩ මිලක් වෙනවා. කියන්නේ 50ට වඩා වැඩිපුර විකුත් ඒක නීති විරෝධීනේ. 50ට වඩා උපරිම මිල කියන්නේ ඊට වඩා වැඩි කරන්න එපා කියන එකනේ. දැන් 50ට මෙහෙම වුණාට තමයි 50ට වඩා වැඩියෙන් මේ කියන්නේ නිෂ්පාදකයෝ විකුණනවා. ඒකට අපි කියනවා කළු කඩේ කියලා. එතකොට පුතා 50ට වඩා වැඩි ඕනම මිලක් කළු කඩයක් වෙනවා. එතකොට අපි මෙතන කතා කරමු. දැන් මම ඒක කිව්වේ ඉඳන් මෙතන මම චුට්ටක් කියන්නම් මේ උපරිම කළු කඩ මිල කියන්නේ මොකද්ද කියලා. උපරිම කළු කඩ මිල කියන්නේ මොකද්ද කියලා. හරි මේ බලන්න. දැන් ඒතර හරිනේ මිල නොවන මාධ්‍යයන් මතකයිනේ පළවෙනි මතකයිනේ පෝලිම් ක්‍රමය. ඒක හොඳට මතක තියෙනවා. ඊට සලාකපත් මගින්. පළවෙනි එක පෝලිම් ක්‍රමය සලාකපත් මගින්. ඊට තවත් භාණ්ඩ සමග සම්බන්ධ කරලා දෙන එක. ඊට අල්ලස් දෙන එක. දැන් අන්තිමට කතා කරේ මොකද්ද? ඔව් කළු කඩ මිල යටතේ. හරි. අපි චුට්ටක් බලමු මෙතන මම දැන් කළු කඩ මිල ගැන කිව්ව හින්දා මම චුට්ටක් ඔයාලට කියන්නම්. උපරිම කළු කඩ මිල කියන්නේ මොකද්ද කියන එක. උපරිම කළු කඩ මිල කියන එක චුට්ටක් දැන් අපි බලමු. මේ බලන්න. දැන් මේ රුපියල් 50 යටතේ පුතා ඉල්ලනවා 250. සපයන්නේ 100යි. කියන්නේ දැන් භාණ්ඩ තියෙන්නේ 100යි. 250 කිල්ලුවට තියෙන භාණ්ඩ 100යි දෙන්න සැපියුම 100යි. හරි මේ සැපියුම තියෙනවනේ. මේ භාණ්ඩ 100 මිලදී ගන්න පාරිභෝගිකයා ගෙවන්න කැමති වැඩිම මිල. ඒක හොයන්නේ කොහොමද මේ භාණ්ඩ 100 ගන්න පාරිභෝගිකයා ගෙවන්න කැමති වැඩිම මිල කොහොමද පේන්නේ මේ? වැඩිම මිල කියන්නේ ඉල්ලුම් වක්‍රේනේ පුතා. ඉල්ලුම් වක්‍රේ නෙමෙයි 100 යටතේ වයින් උඩට. 100 යටතේ වයින් උඩට මේ වෙයිලා. ඔන්න දැන් බැදුනා. දැන් මේ පැත්තට යන්න. අන්න මෙන්න මේ මිල තමයි පුතා උපරිම කළු කඩ මිල කියලා කියන්නේ. උපරිම කළු කඩ මිල කියන්නේ මෙන්න මේ 100 මිලදී ගන්න. දැන් නිෂ්පාදකයා සපයන්න කැමති 100 තියෙනවනේ. ඒ 100 මිලදී ගන්න පාරිභෝගිකයා ගෙවන්න කැමති වැඩිම මිල. එහෙනම් පුතා මේක කොහොමද මේ වැදුනේ මොන වක්‍රයටද? මේ 100 යටතේ ඇවිල්ලා වැදුනේ ඉල්ලුම් වක්‍රයටනේ. එහෙනම් අපි ඉල්ලුම් වක්‍රයට මේ බලන්න. ඉල්ලුම් වක්‍රය දැන් තියෙන්නේ 750 ඍණ 10යි පේන්නේ. එතකොට 750 ඍණ 10යි පේන්නේ මොනවද තියෙන්නේ? එතකොට දැන් මේ ප්‍රමාණය කීයද 100යි. ප්‍රමාණය 100යි. ඒ කියන්නේ මේ ප්‍රමාණයට QD-ට දාන්න 100. QD-ට දාන්න 100. 100 සමානයි 750 ඍණ 10යි p. හරිද? ඒ කියන්නේ මේ QD තමයි මේ QD තමයි මේ 100 කියලා දැම්මේ. මේ 100 නේ හරිය පුතා QD 100යි. මට දැන් ඕනේ මේ ප්‍රයිස් එක හොයාගන්න. හරි. එහෙනම් අපි දැන් මේ p ඉතින් තනි කරගමු එහා පැත්තේ. මෙතන 100 තියෙනවා 100. නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. අපි මේ එකපාර මෙහා මේ පැත්තට ගියමු. ඍණ 10 මේ පැත්තට ගියම ධන 10යි p වෙනවා. ඊට පස්සේ මේ 750 තියෙනවා. මේ 100 එහා පැත්තට ගියම ඍණ 100 වෙනවා. හරි. ඊට පස්සේ පුතා මෙතන 10යි p සමානයි 750න් 100 ගියපුවම 650යි. අන්න මෙතන 10න් බෙදුම්. එහෙනම් උපරිම කළුගඩ මිල කීයද පුතා? උපරිම කළුගඩ මිල කීයද? මෙතන 65යි. එහෙනම් මෙතන උපරිම කළුගඩ මිල 65යි. එහෙනම් මේ 50 සහ 65 අතර මිලයන් ඕනම මිලක් කළුගඩ මිලක් තමයි. හැබැයි වැඩි වෙන්න පුළුවන් උපරිම අගය තමයි උපරිම කළුගඩ මිල කියලා කියන්නේ. මේ 65ට කියන්නේ උපරිම කළුගඩ මිල. ඒකත් ඕනම් පොඩ්ඩක්
ලියාගෙන මයිත් එක මේක හදාගත්තා නම් මම හිතනවා අර ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා ඔන්න උපරිම කළු කඩ මිලක් මම හොයන හැටි වඩ දැන් කියලා දුන්නා. හරි. ඊට පස්සේ අනේ මම මේක මකනවා මෙතන. හරිද? හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ බලන්න. ඊට පස්සේ අපි බලමු දැන් මම කිව්ව මිල නොවන මාධ්‍යයන් නේද මේ නේද? අදී ඉල්ලුම නැති කරන්න යොදා ගන්න පුළුවන් මිල නොවන මාධ්‍යයන් මම මේ කතා කරේ. ඊට පස්සේ පුතා ඕන රජයටත් පුළුවන් නේද? රජයටත් පුළුවන් ඕන මේ අදී ඉල්ලුම නැති කරලා දාන්න. මේ දැන් අදී ඉල්ලුමක් තියෙනවා කියලා කතා කරන්නේ නේද? අදී ඉල්ලුමක් තියෙනවා. මේක රජයට උනත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. රජයට කියන්නේ ක්‍රියාමාර්ග කියලා කියන්නේ ළමයි අපි හිතමු මේ දැන් මෙතන ඉල්ලුම වැඩි සැපීම අඩුයිනේ. එහෙනම් පුතා දැන් ඉල්ලුම වැඩි. එහෙනම් ආනයනය කරන්න පුළුවන්. අර දැන් ඉල්ලන ප්‍රමාණය සපේන ප්‍රමාණය අඩුයිනේ. එහෙනම් අර මදි ප්‍රමාණය ආනයනය කරන්න පුළුවන්. ඕන එක රජයට ගන්න පුළුවන්. ඒක ක්‍රියාමාර්ගයක් භාණ්ඩ ආනයනය කිරීම මගින්. දැන් වඩ තේරෙනවා පුතා මෙතන සැපීම අඩුයි කියලා මේ. සැපීම අඩුයි ඉල්ලුම වැඩි. එහෙනම් පුතා සැපීම වැඩි කරන්න මේ සැපීම වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්ද? ඔව් සහනාධාර ලබා දෙන්න පුළුවන් දේශීය නිෂ්පාදකයාට. කියන්නේ දේශීය නිෂ්පාදකයාට සහනාධාරයක් දුන්නා නම් දැන් සැපීම අඩුයිනේ. සැපීම අඩු හින්දා සැපීම දැන් වැඩි කරගත්තා නම් අවුලක් නැහැනේ. දැන් ඉල්ලුම වැඩි සැපීම අඩුයි. එහෙනම් සැපීම වැඩි කරගමු. සැපීම වැඩි කරගමු. මේක නැති කරන්න නම්. එහෙනම් සැපීම වැඩි කරන්න නම් ළමයි සැපීම වැඩි කරන්න නම් දේශීය නිෂ්පාදකයාව කියන ධෛර්යමත් කරන්න ඕනේ. ප්‍රවර්ධනය කරන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ සහනාධාරයක් දීම සහනාධාරයක් වගේ දේවල් දීලා සැපීම වැඩි කරලා මේ අද ඉල්ලුම නැති කරලා දාන්නත් පුළුවන්. හරිද? අනේ ඒතර ඒ කරුණ අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒ කරුණ කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අධිසැපීම මේක කළමනාකරණය කරන්න කියන්නේ මේ අද ඉල්ලුම නැති කරන්න රජයේ මැදිහත් වෙන අවස්ථාව විදියට ඒ අවස්ථා ටික දක්වන්න පුළුවන්. ඒතර ළමයි අපි බලමු උපරිම මිලක් යටතේ ආර්ථික ප්‍රතිපාක මොනවද කියලා. උපරිම මිලක් යටතේ සිද්ධ වන්නා වූ ආර්ථික ප්‍රතිපාක මොකද්ද කියලා අපි දැන් මේ ප්‍රසාර සටහන ඇසුරින් අපිට ඉගෙනගන්න පුළුවන්. හරි මේ බලන්න. දැන් ළමයි කියන්නේ සමතුලිත මිල යටතේ මේ බලන්න. සමතුලිත මිල යටතේ මිල 60යිනේ. සමතුලිත මිල යටතේ මිල 60යි. හැබැයි ළමයි උපරිම මිල යටතේ මිල මොනවා වෙලාද මේ? මිල 50 වෙලා. ඒ කියන්නේ අඩු වෙලා. ඔන්න මිල අඩු වෙනවා. ඔන්න පළවෙනි එක මේ මිල අඩු වෙලා. 60 ඉඳන් 50ට මිල අඩු වෙලා. ඔන්න ඒක පළවෙනි. හරි? ඊට පස්සේ ළමයි මේ දැන් සමතුලිතයේදී කියන්නේ උපරිම මිලට කලින් ඉල්ලුම් ප්‍රමාණයත් 150යි, සැපයුම් ප්‍රමාණයත් 150යි. සමතුලිතයේදී ඉල්ලුම් ප්‍රමාණයත් 150යි, සැපයුම් ප්‍රමාණයත් 150යි. ඒක එකක්. හරි? ඒක ඔව් ඒ කියන්නේ 150යි. හරි? නමුත් ළමයි ඒ කියන්නේ උපරිම මිලේදී වල පේන්න ඕනේ මේ උපරිම මිලේදී සැපයුම් ප්‍රමාණය 100යි. උපරිම මිලේදී සැපයුම් ප්‍රමාණය 100යි. නමුත් උපරිම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය 250යි. 250යි මේ. එහෙනම් ළමයි කලින්ට වඩා කියන්නේ 150ට වඩා සමතුලිත ප්‍රමාණයට වඩා නේද? සැපයුම් ප්‍රමාණය අඩු වෙලා මේ සැපයුම් ප්‍රමාණය අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි. අන්න ඒක දෙවෙනි ප්‍රතිපාක විදිහට අපිට සලකන්න පුළුවන් මේ. මෙයා අඩු වෙලා මොකද මෙයා කියන්නේ කවුද? සැපයුම් ප්‍රමාණය අඩු වෙලා. ඉල්ලුම් ප්‍රමාණය ළමයි වැඩි වෙලා. ඒක වඩා ඔන්න මෙහෙම පැහැදිලි ගන්න පුළුවන්. දැන් මෙතන මිල අඩු වෙනවා ළමයි තියෙන්නේ මේ. මිල අඩු වුණාම ඔයා දන්නවා ඉතින් සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. සැපයුම් නීතිය දන්නවනේ අනුලෝම සම්බන්ධයන් තියෙන මිල සමග. එහෙනම් මිල අඩු වුණාම සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි මිල අඩු වුණාම ළමයි ඔයා දන්නවා මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන කියලා දන්නවනේ. ඉල්ලුම් නීතිය දන්නවනේ. එහෙනම් මේ දැන් මෙතන මිල අඩු වුණාම හැබැයි ඔන්න මේ ඉල්ලුම් ප්‍රමාණය නම් හැබැයි වැඩි වෙලා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා නම්. එහෙනම් දැන් දෙවෙනි ආර්ථික ප්‍රතිපාකය තමයි නේද? දැන් කලින්ට වඩා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා සැපයුම් ප්‍රමාණය අඩු වෙලා මොකද මිල අඩුයිනේ. සැපයුම් ප්‍රමාණය අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වී ඇත. හරි? ඒතකොට ඒක එහෙම කියන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ළමයි මේ අපි බලමු මේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තයට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න. පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තයට මොකද වෙලා තියෙන්නේ කියලා බලමු මේ බලන්න. දැන් මේ ඔයාලට දැන් පැහැදිලි කලින් පාරිභෝගික අතිරික්තයක් වෙන විදිය දන්නව නේද ළමයි මේ? අපි පාරිභෝගික අතිරික්තයක් වන්නේ හැමතිස්සෙම ඉල්ලුම් වක්‍රයට පල්ලෙහැන්. දැන් මේ සමතුලිතයේදී නම් සමතුලිත මිලට ඉහළින් හුවමාරු වන ප්‍රමාණය දක්වා. ඒ කියන්නේ හුවමාරු මිලට වඩා ඉහළින් හුවමාරු ප්‍රමාණය දක්වා. ඒ කියන්නේ මෙතන හුවමාරු මිල කියන්නේ 60යිනේ සමතුලිතයේදී. හුවමාරු ප්‍රමාණය 150යි. එහෙනම් ඉල්ලුම් වක්‍රයට පල්ලෙහැන් 60ට වඩා ඉහළින් 150 දක්වා. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය තමයි නෑ මොකද? මෙන්න මේ ප්‍රමාණය තමයි පාරිභෝගික අතිරික්තය. සමතුලිතය යටතේ. එහෙනම් සමතුලිතය යටතේ ඒ කියන්නේ උපරිම මිලට කලින් ළමයි නිෂ්පාදන අතිරික්තය කොහොමද? නිෂ්පාදන අතිරික්තය පියමු. අපි දන්නවා නිෂ්පාදන අතිරික්තය හැමතිස්සෙම පේන්නේ සැපයුම් වක්‍රයට උඩින් හුවමාරු මිලට වඩා පල්ලෙහැන් හුවමාරු ප්‍රමාණය දක්වා. මේ කියන්නේ මෙතන හුවමාරු මිල කියලා කිව්වේ සමතුලිත මිලනේ හුවමාරු වෙන්නේ. නම් මේ 60ට වඩා පල්ලෙහැන් සැපයුම් වක්‍රයට වඩා උඩින් 60 මිල කියන වඩා පල්ලෙහැන්
150 දක්වා. මොකද මේකනේ සමතුලිත ප්‍රමාණය මේකනේ හුවමාරු වෙන්නේ මේ ප්‍රමාණය හරිය. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය තමයි මෙන්න මේ කොටස තමයි මොන අතිරික්තයද? නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ කොටස. නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ කොටස තමයි නිෂ්පාදන අතිරික්තය වෙන්නේ. හරිද? නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මේ කොටස. හරිද? හරි. ඒක වාටතර ගණනය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ මේ බලමු. ඊට පස්සේ මේ බලන්න. ඊට පස්සේ අපි බලමු දැන් මේ නේද? ඒ කියන්නේ මේ උපරිම මිල යටතේ අපි බලමු පාරිභෝගික අතිරික්තයටයි නිෂ්පාදන අතිරික්තයටයි මොකද වෙලා තියෙන්නේ කියලා. උපරිම මිල යටතේ පාරිභෝගික අතිරික්තයටයි නිෂ්පාදන අතිරික්තයටයි මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. හරි මේ බලන්න. උපරිම මිල යටතේ ළමයි මේ බලන්න. උපරිම මිල යටතේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය බලද්දී ඕනම අපි මෙහෙම කරමු. අපි එන කලින් දැන් අපි පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය හොලිමුකෝ. දැන් අපි බලමු පාරිභෝගික අතිරික්තය මේ 75 මේ දැන් මේ ත්‍රිකෝණනේ පාරිභෝගික අතිරික්තය. පෙර පාරිභෝගික අතිරික්තය. පෙර මෙබන් පෙර පාරිභෝගික අතිරික්තය මේ පෙර පාරිභෝගික අතිරික්තය හොඳේ 75යි 60යි අතර වෙනස 15යි. 15යි. ඔය 15 වැඩි කරන්න ඕනේ කියන්නේ. ඔය මෙතන 150යි. 15 150යි වැඩි කරන්න ඕනේ නේද? 15 150යි වැඩි කරන්න ඕනේ. දෙකෙන් බෙදන්න ඕනේ. 15 150යි වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට 60යි 75 අතර නේද? හරි. එතකොට 15 වැඩි කිරීම 150 නේද? ඔව් බෙදීම දෙක. පුතා 1125යි. පාරිභෝගික අතිරික්තය 1125යි. එතන මෙන්න මේ ප්‍රමාණය තමයි පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ 1125යි. හරි. අපි බලමු පෙර නිෂ්පාදන අතිරික්තය බලමු. පෙර නිෂ්පාදන අතිරික්තය බලමු. දැන් මේක 1125යි. 1125යි පාරිභෝගික අතිරික්තය හොඳේ. හරි. පාරිභෝගික අතිරික්තය. පෙර එක හොඳේ. පාරිභෝගික අතිරික්තය. හරි. අපි නිෂ්පාදන අතිරික්තය බලමු. මේ නිෂ්පාදන අතිරික්තය පෙර නිෂ්පාදන අතිරික්තය. පෙර නිෂ්පාදන අතිරික්තය බලමු මේ බලන්න. 60යි 30යි අතර වෙනස කියන්නේ 60යි 30යි අතර වෙනස 30යි ඔයා වැඩි කරන්න ඕනේ 150යි 30 ඔයා 150යි වැඩි කරලා ඒ දෙකෙන් බෙදන්න ඕනේ මේ දෙකෙන් බෙදලා මේ 100 මේ ත්‍රිකෝණෙන්නේ එතකොට පැහැදිලිද එතකොට මේ හරි එතකොට දැන් අර මේ දැන් මෙතන එතකොට 30 තියෙනවනේ මේ 30 වැඩි කරන්න ඕනේ ඔයා 150න් හරිද බෙදන්න ඕනේ දෙකෙන් එතකොට 2250යි නැත්නම් ඔයාලා මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් මේ දැන් කලින් පුතා මෙතන 15 නේද තිබ්බේ පාරිභෝගික අතිරික්තය මම දැන් කලින් මැකුවේ මෙතන තිබ්බේ 15 වැඩි කිරීම 150 බෙදීම දෙකනේ කලින් තිබ්බේ පාරිභෝගික අතිරික්තයේ සූත්‍රයේදී එහෙම නෙවෙයි 15 වැඩි කිරීම 150 බෙදීම දෙක දැන් මෙතන 15 30 වෙලා 15 30 වෙලා කියන්නේ ඒ උත්තරේ දෙගුණ වෙලා එහෙනම් පුතා ඒ කියන්නේ 15 දෙගුණ වෙලා තමයි 30 වෙලා තියෙන්නේ අනිත් ඉලක්කම් දෙකේ හැමමයි ඒක වෙනස් වුන්නේ නැහැ එහෙනම් පුතා මේ දැන් 15 නේ 30 උනේ ඒ කියන්නේ දෙගුණ වුණානේ එහෙනම් මේ උත්තරේ අනිවාර්යෙන් දෙගුණ වෙනවා. දැන් මේක හදන්න ඉස්සෙල්ලා වුණත් අපිට කියන්න පුළුවන් එන උත්තරේ 2250යි කියලා. ඊ මෙයා වගේ දෙගුණයක්. මොකද 15 උත්තරේ කී වෙලාද? 30 වෙලානේ. ඒතකොට දෙගුණ වෙනවා. අන්න ඒතකොට එහෙම කෙනෙක්ට මේකුත් ඕන නම් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒතකොට පෙර නිෂ්පාදන අතිරික්තය දැන් වඩ ඒක තේරුම් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. මේ සාමාන්‍ය විදිහට ගණනය කරන්න පුළුවන් මේ විදිහට. හරි? 2250යි. 2250යි. එතකොට හරි 2250යි නිෂ්පාදන අතිරික්තය. හරි. අපි ඊට පස්සේ බලමු පසු නිෂ්පාදන අතිරික්තය සහ පසු පාරිභෝගික අතිරික්තය. පසු නිෂ්පාදන අතිරික්තය සහ පසු නිෂ්පාදන මේ පාරිභෝගික අතිරික්තය ගැන අපි කතා කරලා බලමු පසු එක. මොකද ඒ කියන්නේ උපරිම මිලට පස්සේ. හරි මේ බයි. දැන් මම හැමතිස්සෙම අපි පාරිභෝගික අතිරික්තය ගැන බලමු. පාරිභෝගික අතිරික්තය මේ බයි. දැන් අපි මම හැමතිස්සෙම කිව්වා පාරිභෝගික අතිරික්තයක් පේන්නේ මොන වක්‍රයට පල්ලෙහෙන්ද ඒක හොඳට මතක තියාගන්න. හැමතැනම මෙහෙමයි. ඉල්ලුම් වක්‍රයට පල්ලෙහෙන්. දැන් උපරිම මිල කීයද ළමයි? දැන් පුතා තේරෙනවද මම කිව්වේ දැන් උපරිම දැන් යන්නේ කියන්නේ හුවමාරු වෙන්නේ 50ට දැන් හුවමාරු වෙන්නේ රුපියල් 50ට එහෙනම් 50ට වඩා උඩින් හැබැයි පුතා මේ 100 දක්වා මොකද දන්නවද දැන් මේ 50 යටතේ 250ක් ඉල්ලුවට 50 යටතේ සපයන්න තියෙන 100යිනේ එහෙනම් 100න් එහාට අතිරික්ත බලන්න විදියක් නැහැ මොකද තේරෙනවද මම කිව්වේ 50 යටතේ ඉල්ලනවා තමයි 250 හැබැයි සපයන්නේ ඉතින් 100යි සපයන්නේ 100යි එහෙනම් මෙතනින් එහාට නම් අතිරික්ත බලන්න ඕනේ නැහැ. ඒවා බලන්න බෑ අපිට. පැහැදිලිද? මොකද සපයන්න තියෙන 100යි. හරිද? ඒතකොට එහෙනම් ළමයි මෙබන් ඉල්ලුම් වක්‍රයට වඩා පල්ලෙහැන් 50ට වඩා උඩින් හැබැයි 100 දක්වා විතරයි. 100 දක්වා විතරයි. මේ ගෙවන මිලට වඩා උඩින් හැබැයි. හොඳද? හරි එහෙනම් මොකද්ද? එහෙනම් පුතා මෙන්න මේ ටික නේද? පසු පාරිභෝගික අතිරික්තය මේ ටික නේද? පසු පාරිභෝගික අතිරික්තය. එහෙනම් මේ අපි දන්නවා ත්‍රිපේසීයමක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරක පාද දෙක එකතුව. මේ ත්‍රිපේසීයමනේ ආධාරක පාද දෙක 50යි 75යි අතර මෙතන 25යි. 25යි දන්න. මෙතන කීයද? 65යි 50යි අතර වෙනස 15යි. 15යි
ඔන්න ආධාරක පාද දෙක එකතු වැඩි කරන උච්චේ වැඩි කරන උච්චේ කියන්නේ දැන් මෙතන මේ කියන්නේ මේ දෙන්න අතර ගැප් එක කියන්නේ 100ෙන් වැඩි කරලා ඔයා දෙකෙන් බෙදන්න 100ෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. එතකොට හරිනේ පැහැදිලිනේ කියන එක. එතකොට 25යි 5යි 30යි 30යි 10යි 40යි 40 වැඩි කිරීම 100 40 වැඩි කිරීම 100 බෙදීම 2. ඔහොම නේ නේද? 2. හරි. එතකොට මෙතන 20යි නේ පුතා නේද? 20යි නේද? 20යි එතකොට බිංදු 2යි. 20යි බිංදු 2යි. 20යි බිංදු 2යි. ඒ කියන්නේ 2000යි. 2000යි. පැහැදිලි නම් පසු පාරිභෝගික අතිරික්තය 2000යි. පසු පාරිභෝගික අතිරික්තය පුතා 2000යි. පසු පාරිභෝගික අතිරික්තය මේ 2000ක් බව පසු පාරිභෝගික අතිරික්තය මෙන්න පසු පාරිභෝගික අතිරික්තය මේ පෙරණි මේ පසු පාරිභෝගික අතිරික්තය ඔන්න 2000යි 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 දැන් වඩා පේනවද මේ පෙරේකට වඩා පසු පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා 2000 දක්වා වැඩි වෙලා දැන් කලින් තිබ්බේ 1125යි දැන් අලුතෙන් 2000 වෙලා වැඩි වෙලා පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා මේක උඩ හොඳට මතක තියාගන්න ආයේ මේ උපරිම මිලක් පැනුවට පස්සේ පාරිභෝගික අතිරික්තය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය පාරිභෝගික අතිරික්තය වැඩි වෙන එක තමයි හොඳ. මොකද දන්නම එහෙම කියන්නේ. මොකද අපි මේ උපරිම මිලක් පනවන්නේ පාරිභෝගික ආරක්ෂා කරන්නනේ. පාරිභෝගික ආරක්ෂා කරන්නේ. එතකොට මේක හැබැයි වැඩි වෙන්නත් පුළුවන් පාරිභෝගික අතිරික්තය අඩු වෙන්නත් පුළුවන්. ඒක චුට්ටක් මතක තියාගන්න. දැන් මෙතනදී පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තියෙනවා. අපි බලමු නිෂ්පාදන අතිරික්තය. අපි බලමු පුතා නිෂ්පාදන අතිරික්තය මේ බලන්න. පසු නිෂ්පාදන අතිරික්තය. පසු නිෂ්පාදන අතිරික්තය බලමු. දැන් මම හැමතිස්සෙම ඔයාලට කිව්වා නිෂ්පාදන අතිරික්තයක් පේන්නේ ළමයි නිෂ්පාදන අතිරික්තයක් පේන්නේ කොහොමද? සැපයුම් වක්‍රයට වඩා උඩින්. සැපයුම් වක්‍රයට වඩා උඩින් නිෂ්පාදන අතිරික්තයක් පේන්නේ. හරි. නිෂ්පාදන අතිරික්තය සැපයුම් වක්‍රයට වඩා උඩින් මේ 50 මෙන්න මේ උපරිම මිල තියෙන්නේ. උපරිම මිලට වඩා පල්ලෙහෙන්. උපරිම මිලට වඩා පල්ලෙහෙන්. හැබැයි 100 දක්වා විතරයි. කලින් කිව්ව තරකෙම තමයි 100 දක්වා විතරයි. එතන මේ බලන්න දැන් මෙතන හුවමාරු වෙන්නේ 50ටනේ. එතන ප්‍රමාණය 100. ප්‍රමාණය 100. හරි එහෙනම් තමයි මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටික තමයි මොකද්ද? පසු නිෂ්පාදන අතිරික්තය. පසු නිෂ්පාදන අතිරික්තය කියන්නේ මෙතන මේ පසු නිෂ්පාදන අතිරික්තය වන්න පුළුවන්. මේ දෙන්න අතර ගැප් එක කීයද? 50යි 30යි අතර ගැප් එක 20යි. මේ දෙන්න අතර ගැප් එක 20යි. 20 ඔයා 100න් වැඩි කරන්න. 20 100න් වැඩි කරන්න. 20 100න් වැඩි කරලා දෙකෙන් බෙදන්න. හරිද? 20 100න් ඒ කියන්නේ මෙතන 10යි. 10 වරක් 100 එතන මෙතන 1000යි. මෙතන 1000යි පුතා නේ 1000යි. දැන් පසු නිෂ්පාදන අතිරික්තය වටිනවා 1000ක් විදියට. පසු නිෂ්පාදන අතිරික්තය වටිනවා 1000ක් විදියට. හරිද? පසු නිෂ්පාදන අතිරික්තය ඔයාටව 1000ක් විදියට 1000ක් විදියට ආවා. ඒක පැහැදිලිනේ හරි. දැන් මේ බලන්න. පසු හැබැයි පුතා නිෂ්පාදන අතිරික්තය නම් මේ දැන් මෙයා වැඩි වෙලානේ. මෙයා වැඩි වෙලා දැන් මෙයා අඩු වෙලා මේ. කලින් 2250යි නිෂ්පාදන අතිරික්තය සමතුලිත දෙවි. හැබැයි මෙයා නිෂ්පාදන අතිරික්තය ළම අඩු වෙලා. නිෂ්පාදන අතිරික්තය අඩු වෙලා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. නිෂ්පාදන අතිරික්තය අඩු වෙලා මෙයා වැඩි වෙලා මම ආයෙත් කියනවා මෙයා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හොඳේ නිෂ්පාරිභෝගික අතිරික්තය හරි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ අපි චුට්ටක් බලමු මෙන්න හරි. එතකොට මේක හරි. ඊට පස්සේ ළමයි හරි. ඊට පස්සේ අපි බලමු ළමයි දැන් හරිනේ. එතකොට මේ අපි මිල ගැන කතා කරා, ප්‍රමාණය ගැන කතා කරා, උපරිම කළුකඩ මිලත් ගැන මම කිව්වා. ඊට පස්සේ ළමයි දැන් මෙතන මිල අඩුයිනේ. මිල අඩුයිනේ. ඒ මිල අඩු වෙලා තියෙන්නේ. එතකොට ළමයි මේ දැන් මේ කර්මාන්තයේ සඳහා කරන ආයෝජන ළමයි මොනවද? මෙම කර්මාන්තය සඳහා කරන ආයෝජන පුතා අඩුවේ. මෙම කර්මාන්තය සඳහා කරන ආයෝජන අඩුවේ. ඇයි? මිල අඩු වෙනවනේ. දැන් මිල අඩුවේ. කලින් සමතුලිත වෙනට මේ මිල අඩුවේ. එහෙනම් තමයි මේ දැන් මිල අඩු වෙන්න මේ නිෂ්පාදකයෝ ඉන්න කැමති නෑ මේකේ. නේද? මේකෙන් යන්න පුළුවන්. කියන්නේ වෙන අලුතෙන් කවුරුත් එන එකකුත් නෑ. සමහර කෙනෙක් ඉන්න අයත් සැපීම අඩු කරන්න පුළුවන්. දැන් මෙතනත් පේනවා සැපීම අඩු කරලා තියෙන්නේ. සැපීම කලින්ට වඩා අඩුයි. එහෙනම් අලුතෙන් කවුරුත් එන එකකුත් නෑ. ඉන්න අයත් සැපීම අඩු කරා. එහෙනම් මේ කර්මාන්තය සඳහා කරන ආයෝජන මොනවා වේද ළමයි? ඔව් ආයෝජන අඩුවේ. ආයෝජන අඩුවේ. හරිද? ඒක චුට්ටක් මතක තියාගන්න. ඊට පස්සේ ළමයි මෙතන අපි බලමු අහිමි වූ සුබ සාධනයක් හට ගන්නවා. අහිමි වූ සුබ සාධනයක් හට ගන්නවා. අහිමි වූ සුබ සාධනයක් කියලා කියන්නේ මේ පෙර ආර්ථික අතිරික්තයට වඩා පසු ආර්ථික අතිරික්තය කොච්චර අඩු වෙලාද කියලා මෙතන හොයාගන්න පුළුවන්. මේ බලන්න. පෙර ආර්ථික අතිරික්තය කියන්නේ මොකද්ද? පෙර ආර්ථික අතිරික්තය කියලා කියන්නේ පෙර පාරිභෝගික අතිරික්තයයි පෙර නිෂ්පාදන අතිරික්තයටයි. ඒතර මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව. ඊට පසු පාරිභෝගික අතිරික්තය පසු නිෂ්පාදන අතිරික්තය කියන්නේ මේ දෙකනේ. මේ දෙකේ එකතුව තමයි පසු ආර්ථික අතිරික්තය. පසු ආර්ථික අතිරික්තය. ඒතර මේ දෙන්න එකතු කරලා ඔයා මේ දෙන්නත් එකතු කරොත් එහෙම මෙයාට වඩා කියන්නේ මේ අන්තිම කියන්නේ මෙයාට වඩා මෙයාගේ උත්තරේ අඩුයි. පසු ආර්ථික අතිරික්තය අඩුයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ බලන්න. එතකොට මෙන්න දැන් කලින් පුතා පාරිභෝගික අතිරික්තය මේ ටිකනේ. කලින් පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ටික. කලින් පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ටික. කලින් පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ටික. හැබැයි දැන් පාරිභෝගික අතිරික්තය තමයි මෙන්න මේ ටික. දැන් පාරිභෝගික අතිරික්තය මේ ටිකනේ. ඒ කියන්නේ උපරිම මිලට දෙයි පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ටික. පැහැදිලිද අපි ඒක ගණනය කරා. හරිද?
හැබැයි කලින් ළමයි නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ ලොකු කොටසක් තිබ්බම නිෂ්පාදන අතිරික්තය මේ කොටසක් තිබ්බා. හැබැයි දැන් නිෂ්පාදන අතිරික්තය පුතා මෙන්න මේ චූටි කොටස විතරයි. චූටි කොටස විතරයි. දැන් පුතා මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න. මෙයයි මෙයයි මේ දෙන්න. මේ දෙන්න කලින් කියන්නේ අතිරික්තය තුල හිටියා. පැහැදිලිද? මේ දෙන්න කලින් අතිරික්තය තුල කියන්නේ ආර්ථික අතිරික්තය තුල කියන්නේ මෙයා නිෂ්පාදන අතිරික්තය මෙයා පාරිභෝගික අතිරික්තය තුලත් මෙයා නිෂ්පාදන අතිරික්තය තුලත් හිටියා. මෙන්න මේ පොඩි මේ දැන් මේ සුදු පාට ටික මේ නේද? දැන් ඒ දෙන්න නෑ ළමයි. දැන් ඒ දෙන්න නෑ. දැන් ඒ දෙන්න මෙන්න මේ දෙන්න අහිමි වෙලා. මේ දෙන්න අහිමි වෙලා. අහිමි වූ සුබ සාධනේ. ඒක පැහැදිලි සමාජ පිරිවැය. අහිමි වූ සුබ සාධනේ. ඒකට මෙන්න මේ කොටසේ වර්ගඵලයේ හේවනම් අහිමි වූ සුබ සාධනේ මෙතන වට ගන්න පුළුවන්. අහිමි වූ සුබ සාධනේ වට මෙතනදී ගන්න පුළුවන්. මේ අහිමි වූ සුබ සාධනේ. අහිමි වූ සුබ සාධනය. අහිමි වූ සුබ සාධනයක් ගන්න පුළුවන්. අහිමි වූ සුබ සාධනය. එතන මේ බලන්න. මෙතන 65යි 50යි අතර වෙනස 15යි 15යි. ඔය 15 ඔයා වැඩි කරන්න ඕනේ නේද? 15 ඔයාට නේද? 15 ඒතර මෙතන 100යි මේ බලන්න පුතා 100යි 150 අතර වෙනස 50යි 50යි. ඒක ඔයා දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න. හරි දෙකෙන් බෙදලා ඔයාලට උත්තරේ මෙතන ලබා ගැනීමක් කරන්න පුළුවන්. ඒතර නේද? එතකොට මේ නේද 25 ඔයාට 15න් වැඩි කරලා උත්තරේ හොයාගන්න පුළුවන්. අපි ඔන්න මෙතන වැඩි කරලා බලමු 25 වැඩි කිරීම 15. එතකොට හරිනේ. එතකොට 375ක අහිමි වූ සුබ සාධනයක් හට ගන්නවා. අහිමි වූ සුබ සාධනයක් හට ගන්නවා. අහිමි වූ සුබ සාධනය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අහිමි වූ සුබ සාධනය කියලා කියන්නේ. මම ආයෙත් කිව්වොත් මේ දෙන්න කලින් ආර්ථික අතිරික්තය තුල හිටියා. ඒ කියන්නේ මෙයා පාරිභෝගික අතිරික්තය තුලත් මෙයා නිෂ්පාදන අතිරික්තය තුලත් හිටියනේ පෙර එකේ. දැන් අලුතෙන් එවුවට පස්සේ මේ දෙන්න නැති වෙලා. මේ දෙන්න නැති වෙලා දැන් පුතා දැන් මේ කොටස කලිනුත් හිටියා. ඒක පැහැදිලිද? දැන් කලින් පෙර ආර්ථික අතිරික්තය තුල ඒ කියන්නේ පෙර නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය තුල මේ ටික කොහොමද හිටියනේ? දැන් මේ සෙට් එක කොහොමද හිටියා? පැහැදිලිද? දැන් මේ දෙන්න නැති වෙලා. මේ දෙන්න නැති වෙලා අලුත් එක්කෙනා ඉතින් මේ ටික විතරයි. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරයි පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය සමාන වෙන්නේ මේ ටික විතරයි. එහෙනම් මෙයා අහිමි වෙලා තියෙනවා. මෙයා අහිමි වෙලා තියෙනවා. ඒක පැහැදිලිද? ඔන්න අපි බලමු මේ පාරිභෝගික අතිරික්තය දැන් බෙම 1125යි 1125යි ඔය 2250 එකතු කරන්න. එකතු කිරීම 2250. එතකොට 3375යි. 3375යි ඔන්න පෙර ආර්ථික අතිරික්තය. මේ දෙන්න එකතු හොඳ මේ දෙන්න එකතුව හරිද? 3375යි. ඊට පස්සේ ළමයි ඊට පස්සේ ආවලු මේ දෙන්නගේ එකතුව. මෙතන 1000යි 2000යි කියලා. 2000යි 1000යි 3000යි. 2000යි 3000යි. දැන් ඔයාලට පේනවද? පෙර ආර්ථික අතිරික්තය මේ 3375යි. පසු ආර්ථික අතිරික්තය 3000යි. දැන් මේ 375 මේ හරියටම මේ 375ක අඩුවීමක් තියෙනවනේ. පෙර 3375යි පසු 3000යි. ඉතින් අපි ඒක කලින්ම හොයාගත්ත 375යි. 375ක අහිමිවීමක් තියෙනවා. අහිමි සුබ සාධනයක් හටගන්නවා. ඒක පැහැදිලිනේ. ඒක මම හිතනවා ඒක පැහැදිලි ඇති තේරෙනවනේ හරි. ඊට පස්සේ ඔන්න අහිමි සුබ සාධනයක් ගැන අපි කතා කරා. ඊට පස්සේ ළමයි මෙන්න මේ මිල යටතේ පුතා සම්පත් බෙදීම කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපරිම මිල යටතේ සම්පත් බෙදීම කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒකත් ඔයාලට පොඩ්ඩක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන 100 තියෙන්නේ නේද? මේ 100 යටතේ පුතා මේ බලන්න. දැන් මෙතන අපි දන්නවා සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාව කොහොමද ළමයි හොයාගන්නේ? මේක හරිනේ මේක ලියා ගන්න. මේක ලියා ගන්න. ඊට පස්සේ මේ සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාව ඉෂ්ට වෙන්නේ ළමයි MB සමානයි MC විදිහටනේ. ඒ කියන්නේ P සමානයි MC. ඕකනේ සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ ඉන්නේ මේක. ඒතකොට අපි දන්නවා සැපයුම් වක්‍රයෙන් තමයි මෙවත් සැපයුම් වක්‍රයෙන් තමයි MC පේන්නේ. සැපයුම් වක්‍රය මෙන්න 100 යටතේ මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතන ඉන්නවා MC. මෙයා මෙහෙම ආවට පස්සේ සැපයුම් වක්‍රය වැදුනට පස්සේ යන්න MC ඉන්නවා. ඊට පස්සේ මෙහෙම තව ටික චුට්ටක් උඩට ගියාට පස්සේ මෙන්න මෙයා ඉන්නවා කවුද මේ? මේ D වක්‍රයේ ඉන්නවා. ඒ කියන්නේ MB ඉන්නවා. MB නැත්නම් P කියලා කියන්නත් පුළුවන්. P කියලා කියන්න පුළුවන්. මේ බලන්න MC ට වඩා MB විශාලයි නේද? මේ 100 යටතේ පුතා 100 යටතේ MB විශාලයි. MB විශාලයි කාට වඩාද? MC ට වඩා. MC ට වඩා. දැන් අපි දන්නවා සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාව ඉෂ්ට වෙන්න පුතා MB ට නැත්නම් P ට. නැත්නම් එයාට P කියලා කිව්වත් කමක් නැහැ. P ට MC සමාන වෙනදනේ. දැන් මෙතන PMC සමාන නැහැ. එහෙනම් නේද? අකාර්යක්ෂමයි. සම්පත් බෙදීම අකාර්යක්ෂමයි කියලා උනත් කියන්න පුළුවන්. ඒකත් එක ලක්ෂණයක් විදිහට ඔයාලට කියන්න පුළුවන්. ලක්ෂණයක් කියන ආර්ථික ප්‍රතිපලයක් විදිහට කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ළමයි අපි කිව්වා ආයෝජන ධෛර්යමත් වෙන කතාවත් මම කිව්වා. හරිද? ඊට පස්සේ ළමයි මේ රජයට සමහරක් විට ඔය ආනයනය කරන්නේම නේද? ආනයනය කරන්නේම රජයට පිරිවැයක් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. රජයට පිරිවැයක් දැරීමට සිදුවීම. හරි? රජයට පිරිවැයක් දැරීමට සිදුවීම. ඒකත් ඕන මෙතන ප්‍රතිපාකයක් විදිහට ඔයාලට කියන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ හරිනේ. එතකොට ඒ ටික තමයි ඔයාලට මෙතන අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ හරිනේ නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය ගැන අපි කතා කරා.
නේද? එතකොට මේ ඔව් මිලට මොකද වෙන්නේ ප්‍රමාණයට මොකද වෙන්නේ? මෙතන මේ අදී ඉල්ලුමක් හටගත්තට පස්සේ ඒක හොඳට මතක තියාගන්න තමයි. අදී ඉල්ලුමක් හටගත්තට පස්සේ මේ මිල නොවන කියන්නේ මිල නොවන මේ ඉවත් කිරීමේ මාර්ග මොනවද කියලා අපි කතා කරා. ඊට රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි කතා කරා. ඊට පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය ගැනත් අපි කතා කරා. ඒකත් අපි කතා කරා. ඊට පස්සේ තමයි ඔව් හරිනේ. ඊට පස්සේ මේ අහිමි සුබ සාධනය ගැනත් අපි කතා කරා. හරි. එතකොට උපරිම මිලක් පැනවුවට පස්සේ ඔව් හරි. එතකොට ඒ ටික මම හිතනවා මේ උපරිම මිල සම්බන්ධයෙන් අවබෝධයක් එන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒතර උපරිම මිල සම්බන්ධයෙන් අපි අද කතා කරේ. එතකොට මේ ටික මම හිතනවා මේ ගාන 9 يعني මයිත් එක්කම يعني වීඩියෝ එක යන අතරතුර නවත්තලා හරි එක හදාගන්න උත්සාහයක් ගන්න. එතකොට තමයි මේක වඩාත් ඵලදායී වෙන්නේ. ඵලදායී වෙන්නේ එහෙම කරොත් තමයි. හරි. එහෙනම් ළමයි අපි ආයෙත් නැවත දවසක වීඩියෝ එකකින් හම්බෙමු.